10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා සක්‍රියතා ශ්‍රේණිය කියලා එකක්. සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි 10 දී සරලව ඉගෙන ගත්තේ මොකද්ද? ලෝහ ඒවායේ සක්‍රියතාවේ අවරෝහණ පිළිවෙලට සකස් කළ ශ්‍රේණියක් සක්‍රියතා ශ්‍රේණියට සමදුයි. නැත්නම් සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ ලෝහ ඒවායේ සක්‍රියතාවේ අවරෝහණ පිළිවෙලට. සක්‍රියතාවය කියලා කියන්නේ ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය කියන එක. උදාහරණයක් වශයෙන් සක්‍රියතා ශ්‍රේණිය උඩින්ම ඉන්න පොටෑසියම්. පොටෑසියම් උඩින්ම තියලා තියෙන්නේ පොටෑසියම් ලෝහ අතරින් ප්‍රබල ලෙස රසායනික ද්‍රව්‍යයක ප්‍රතික්‍රියා කරනවා. ඉතා ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරනවා. වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා යාගේ සක්‍රියතාවය වැඩි කියලා කියනවා. ඔය සක්‍රියතා ශ්‍රේණියේ එක තැනක හයිඩ්‍රජන් දාලා තියෙනවා මතකද? දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. හයිඩ්‍රජන් ලෝහයක්ද? නෑ. එහෙනම් ඇයි මෙයා මෙතන දාලා තියෙන්නේ? සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් දාලා තියෙන්නේ ඇයි? අම්ලයක් ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා හැම ලෝහයකටම මේක කරන්න පුළුවන් කියලා. අන්න ඒක හඳුනා ගන්න තමයි මේ හයිඩ්‍රජන් දාලා තියෙන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් පිහිටි ස්ථානයට ඉහළින් නැති ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? අන්න පිට වෙනවා හයිඩ්‍රජන්. මැග්නීසියම් කියලා කියන්නේ හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන ලෝහයක්. HCl සමග ප්‍රතික්‍රියා කරොත් හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩයයි හයිඩ්‍රජන් එකයි. හැබැයි කිසිම අවස්ථාවක හයිඩ්‍රජන් වලට පහළින් නැති ලෝහයකට මේ හැකියාව නැහැ. අම්ලයකට හයිඩ්‍රජන් වලට පහළින් නැති ලෝහයක් දැම්මොත් උදාහරණයක් වශයෙන් HCl වලට මම දානවා කොපර් ලෝහය. මෙතනදී ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. ඒ කියන්නේ මේ ලෝහයට හැකියාවක් නැහැ මේ අම්ලයේ තියෙන හයිඩ්‍රජන් මෙතනින් විස්ථාපනය කරලා දාන්න. ඒ නිසා කොපර් වලට හැකියාවක් නැහැ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් උදාහරණ. ඔන්න අම්ලයක තියෙන තවත් වැදගත් ලක්ෂණයක්. මොකද්ද මේ ලක්ෂණය? සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් නැති ලෝහ සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව උදාහරණ. දැන් අම්ල වල ලක්ෂණ හතරක් අපි ඉගෙන ගත්තා. අම්ල ඇඹුල් රසති, සාන්ද්‍ර අම්ල වල ප්‍රබල විකාරක ගුණ ඇත. ඒ වගේම ඕනෑම අම්ලයක් හෝ කාබනේටයක් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. ඒ වගේම තමයි හයිඩ්‍රජන් වල සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් නැති ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. අවසාන ලක්ෂණය අම්ලවල. අම්ලවල අවසානට අපි ඉගෙන ගන්න ලක්ෂණය පසුවත් අපි නැවත සාකච්ඡා කරන ලක්ෂණය. මොකක්ද? අම්ලයක් බස්මයක් සමග ප්‍රතික්‍රියා කර. බස්ම පිළිබඳව තාම අපි ඉගෙනගෙන නැහැ. අම්ලයක් බස්මයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ මොකද වෙන්නේ? අම්ලයේ ආම්ලික බවක් නැති වෙනවා, බස්මයේ බාස්මික බවක් නැති වෙනවා. නැති වෙලා මොකද වෙන්නේ? උදාසීන ද්‍රව්‍ය හැදෙනවා. උදාසීන ද්‍රව්‍යයක් කියලා කියන්නේ ආම්ලික බවකුත් නැහැ, බාස්මික බවකුත් නැහැ. එතකොට උදාහරණයක් මම කියන්නම්. HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයා බස්මයක් බව අපි පසු ඉගෙන ගන්නවා. ප්‍රතික්‍රියා කරොත් මොනවද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්, ජලය කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්. මෙන්න මේ වගේ අම්ලයක් බස්මයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ උදාසීන ද්‍රව්‍යයක් හැදීම අපි හඳුන්වනවා උදාසීන කරන ප්‍රතික්‍රියාවක් කියලා. අම්ලවල වැදගත් ලක්ෂණයක් තමයි බස්මයක් සමග ප්‍රතික්‍රියා කරලා උදාසීන ද්‍රව්‍ය හැදෙනවා. මේකට අපි කියන උදාසීනකරණය කියලා. මෙන්න මේවා තමයි අම්ලවල තියෙන ගුණ වශයෙන් අපි ඉගෙන ගන්න. දැන් මේ විවිධ අම්ල වර්ග අපි කිව්වා එදිනදා ජීවිතයේදී වගේම විවිධ කර්මාන්ත ශාලාවලදී අපි ප්‍රයෝජනෙට ගන්නවා. දැන් අපි බලමු අම්ල ප්‍රයෝජනෙට ගන්න එවැනි අවස්ථා කිහිපයක්. හයිඩ්‍රොක්ලොරික් අම්ලය. වාණයේ භාණ්ඩවල මලකඩ ඉවත් කිරීම සඳහා යොදා ගන්න. හයිඩ්‍රොක්ලොරික් අම්ලය යොදා ගන්න එක අවස්ථාවක් තමයි වාණයේ භාණ්ඩවල මලකඩ ඉවත් කිරීම. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු වාණයේ වලින් සකස් කරලා තියෙන
වාහනයක කොටසක් අපිට ඕන වෙනවා නැවත තීන්තාලේප කරගන්න. නමුත් මේක මලකඩ කාල. එහෙනම් ඉස්සරම කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් වලින් මේක සෝදන මොකද ඉන්නේ මලකඩ අයින් වෙලා යනවා. ඊට පස්සේ අම්ල ටික සෝදලා ඉවත් කරලා හැරලා ඊට පස්සේ තමයි තීන්තාලේප කිරීමේ කටයුතු සඳහා යොදා ගන්න. ආහාර තාක්ෂණයේදී අස්තමේ කොටස් වලින් ජෙලටින් නිෂ්පාදනය සඳහා යොදා ගන්න. අස්තමේ කොටස් දිය කරන්න පුළුවන් සාන්ද්‍ර HCl අම්ලය යොදා ගන්න. ඒකලා ජෙලටින් වර්ග සකස් කිරීමේදී මේ HCl අම්ලය යොදා ගන්න. දැන් මේ සක්‍රීයතා ශ්‍රේණියේ පහළින්ම ඉන්න ලෝහ තමයි රත්රන්, රිදී, ප්ලැටිනම්. මෙන්න මේ වගේ ලෝහ සක්‍රීයතා ශ්‍රේණියේ පහළම ඉන්නේ ඇයි? මේගොල්ලන්ගේ සක්‍රීයතාවය ඊටමත් අඩු. ලේසියෙන් ප්‍රතික්‍රියාවක් සිදු කරන්නේම නැහැ. නමුත් අපිට ඕන වෙනවා මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරවන්න මොකක් හෝ අවස්ථාවක ඕන වුණොත් අපි ඉස්නා භාවිතා කරනවා රාජ අම්ලය. මොකක්ද මේ රාජ අම්ලය කියලා කියන්නේ? නයිට්‍රික් අම්ලය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl අම්ලය එකට 3 අනුපාතයෙන් මිශ්‍ර කරනවා. කවුද වැඩිපුර දාලා තියෙන්නේ HCl අම්ලය. එකට 3 අනුපාතයට මිශ්‍ර කරලා හදාගන්න අම්ල මිශ්‍රණය අපි හඳුන්වනවා රාජ අම්ලය කියලා. මෙන්න මේ රාජ අම්ලය නිෂ්පාදනය කර ගැනීමේදී හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රයෝජනයට ගන්නවා. මේ රාජ අම්ලය භාවිතා කරනවා රත්රන්, රිදී, ප්ලැටිනම් වැනි ලෝහ දිය කර ගැනීම සඳහා භාවිත කරනවා. දැන් HCl අම්ලය ප්‍රයෝජන ගන්න අවස්ථා තුනක් මම කිව්වා. එකක් තමයි වාණිජ භාණ්ඩවල මලකඩ ඉවත් කිරීම. දෙවෙනි එක තමයි ආහාර තාක්ෂණයේදී අස්තමේ කොටස් වලින් ජෙලටින් සෑදීම. තුන්වෙනි අවස්ථාව තමයි රාජ අම්ලය නිපදවීම. කොහොමද රාජ අම්ලය හදන්නේ? නයිට්‍රික් අම්ලය සහ HCl අම්ලය එකට 3 අනුපාතයට මිශ්‍ර කරනවා. ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය ලබා ගන්නා ප්‍රයෝජන. ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි පොහොර නිෂ්පාදනයේදී භාවිතා කරනවා. මොකද මේවා නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග හදනකොට සල්ෆියුරික් අම්ලයේ තියෙන සල්ෆේට් අයන යොදා ගන්න පුළුවන් මේකෙදී. ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි පොහොර නිෂ්පාදනයේදී භාවිතා කරනවා. තව අවස්ථාවක් තමයි බැටරි ඇසිඩ් ලෙස භාවිතා කරනවා. බැටරි ඇසිඩ්, බැටරි වතුර නෙවෙයි, බැටරි ඇසිඩ්. බැටරි වලට දානවා, අපි දානවා ලොකු වාහනවල තියෙන බැටරි වලට සල්ෆියුරික් අම්ලය තමයි දාලා තියෙන්නේ. සායම් වර්ග, ප්ලාස්ටික්, ශාලක කියලා කියන්නේ ඩිටර්ජන්ට් නැත්නම් සෝදන කුඩු ආදී නිපදවීමේදී යොදා ගන්නවා. වායු වර්ග වියලීම සඳහා භාවිතා කරනවා. වායු වර්ග වියලීම සඳහා දැන් විවිධ වායු වර්ග නිෂ්පාදනය කරන විවිධ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඔක්සිජන් වායුව, ඇසිටලීන් වායුව විවිධ වායු වර්ග නිෂ්පාදනය කරනකොට මොකද කරන්නේ? ඒ වායු වර්ග සමග ජල වාෂ්ප එන්න පුළුවන්. ඒ ජල වාෂ්ප අයින් කර ගන්නවට වේල ගන්නවා කියලා අපි කියනවා. සල්ෆියුරික් ඇසිඩ් තුලින් මොකද කරන්නේ? මේ වායු බුබුලණය කරනවා. බුබුලණය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ වල තියෙන ජල වාෂ්ප සල්ෆියුරික් අම්ල විසින් උරා ගන්නවා. අන්න වියලි ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ වගේ සල්ෆියුරික් අම්ලයෙන් විවිධ ප්‍රයෝජන ලබා ගන්න. දෙකම ප්‍රබල අම්ල දෙකක්. දැන් අපි කතා කරන්නේ ඇසිටික් අම්ලය. එහෙම නැත්නම් විනාකිරිය වල අපි කිය අඩං වෙනවා කියලා. ආහාර සකස් කිරීමේදී භාවිතා කරනවා. ඒ කියන්නේ විනාකිරි ලෙස භාවිතා කරනවා කියන එක. රබර් කිරි මිදවීමේදී කැටිකාරකයක් ලෙස. රබර් නිෂ්පාදන කර්මාන්තයේදී රබර් ගස් කපලා ලබා ගන්න කිරි වර්ග ඊට පස්සේ මොකද කරන්නේ? තැටි වලට දාලා මිදෙන්න හරිනවා. ඒ මිදීම සඳහා මේකට එකතු කරනවා ඇසිටික් අම්ලය. එතකොට මේ මිදවීම සඳහා දාන ද්‍රව්‍ය වලට අපි කියනවා කැටිකාරක කියලා. ඒ නිසා කැටිකාරකයක් ලෙස භාවිතා කරනවා මේ ඇසිටික් අම්ලය. ඡායාරූප පටල නිපදවීමේදී භාවිත කරනවලු. කඩදාසි කර්මාන්තයේදී භාවිතා කරනවා. පේෂ කර්මාන්තයේදී කෘතිම නූල් නිපදවීමේදී භාවිතා කරනවා. මෙන්න මේ වගේ අම්ල වලින් ලබා ගන්න ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා දැන් අම්ල පිළිබඳව අපි කතා කරලා අවසන්. නැත් පොඩ්ඩක් මම මතක් කරන්නම් අම්ල පිළිබඳව. අම්ලයක් කියන්නේ මොකක්ද කියලා මම හඳුන්වලා දුන්නා. මොකක්ද අම්ලයක් කියලා කියන්නේ? ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා එහෙම නැත්නම් අපි කියනවා විඝටනය වෙලා ද්‍රාවණයට එක් ධන අයන මුදාහරිනවා නම් ඒවා අම්ල. එතකොට අම්ල කොටස් දෙකකට බෙදුවා ප්‍රබල අම්ල හා දුබල අම්ල කියලා. මොනවද ප්‍රබල අම්ල කීවේ? ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙලා ද්‍රාවණයට එක් ධන අයන මුදාහරණ ඒවා ප්‍රබල අම්ල. භාගිකව අයනීකරණය වෙන ඒවා දුබල අම්ල.
ප්‍රබල අම්ල වලට උදාහරණ තුනක් දුන්නා. හයිඩ්‍රොක්ලොරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය. දුබල අම්ල වලට උදාහරණ තුනක් දුන්නා. ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය හා ෆොස්ෆරික් අම්ලය කියලා. ඊට පස්සේ අපි කතා කරා තනුක අම්ලයක් කියන්නේ මොකද්ද? සාන්ද්‍ර අම්ලයක් කියන්නේ මොකක්ද? සාන්ද්‍ර අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී අම්ල ප්‍රතිශතය වැඩි නම්. අම්ල ද්‍රාවණයක අම්ල ප්‍රතිශතය වැඩි නම් සාන්ද්‍ර අම්ලයක්, අම්ල ප්‍රතිශතය අඩුයි නම් තනුක අම්ලයක්. සාන්ද්‍ර අම්ලයක් තනුක කරගන්න ක්‍රමය අපි කතා කරා. සාන්ද්‍ර අම්ලයක් තනුක කරනකොට අනිවාර්යයෙන් මොකද කරන්නේ? ජල භාජනයක් කරන් ජලයට අම්ලයේ ස්වල්පයේ බැගින් එකතු කරමින් තමයි තනුක කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි අම්ල තනුක කරන ප්‍රතික්‍රියාවක් අධික තාපදායක ප්‍රතික්‍රියාවක් වීම. ඊට පස්සේ අපි කතා කරා අම්ලවල ගුණ පිළිබඳව. අම්ලවල ගුණ ගණනාවක් කතා කරා. එකක් තමයි අම්ල ඇඹුල් රසති. සාන්ද්‍ර අම්ල වලට ප්‍රබල විකාරක ගුණ ඇත. ඕනෑම අම්ලයක් කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග ප්‍රතික්‍රියා කළ විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ. ඒ වගේම තමයි සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් පිහිටි ස්ථානයේ ඉහළින් නැති ලෝහ සමග අම්ල ප්‍රතික්‍රියා කළ විට හයිඩ්‍රජන් වායුව මුදාහරිනවා. ඊට පස්සේ අපි කතා කරා අම්ලයක් බස්මයක් සමග ප්‍රතික්‍රියා කළ විට උදාසීනකරණයක් සිදු වෙනවා කියලා. ඊට පස්සේ අපි කතා කරා අම්ල වර්ග තුනකින් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව. එකක් තමයි හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ්, හයිඩ්‍රොක්ලොරික් අම්ලය ලබා ගන්නා ප්‍රයෝජන තමයි වාණී භාණ්ඩ වල මලකඩ ඉවත් කිරීම, ආහාර තාක්ෂණයේදී අස්තමේ කොටස් වලින් ජෙලටින් සෑදීම, රාජ අම්ලයේ නිපදවීම. කොහොමද රාජ අම්ලය හදන්නේ? නයිට්‍රික් අම්ලය හා හයිඩ්‍රොක්ලොරික් අම්ලය එකට 3 අනුපාතයට මිශ්‍ර කරලා රිදී, රත්රන්, ප්ලැටිනම් වැනි ලෝහ වර්ග දී කිරීම සඳහා මේ රාජ අම්ලය කියන එක භාවිත කරනවා. ඊට පස්සේ අපි සල්ෆියුරික් අම්ලය ලබා ගන්න ප්‍රයෝජන කතා කරා. ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි පොහොර නිෂ්පාදනයේ භාවිත කරනවා කිව්වා. ඊට පස්සේ බැටරි ඇසිඩ් ලෙස භාවිත කරනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා සායම් වර්ග, ප්ලාස්ටික්, ශාලක ආදී නිපදවීමට භාවිත කරනවා. වායු වර්ග වේලා ගැනීම සඳහා භාවිත කරනවා. ඊට පස්සේ අපි කතා කරා ඇසිටික් අම්ලයෙන් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව. ඇසිටික් අම්ලය ආහාර සැකසීමේදී භාවිත කරනවා විනාකිරි ලෙස. ඊට පස්සේ රබර් කිරි නිපදවීමේදී කැටිකාරකයක් ලෙස භාවිත කරනවා. ඡායාරූප පටල නිපදවීමේදී භාවිත කරනවා. කඩදාසි කර්මාන්තයේදී භාවිත කරනවා. පේශ කර්මාන්තයේදී භාවිත කරන කෘතිම ලෝහ නිපදවීම සඳහා. දැන් අපි අම්ල පිළිබඳව සවිස්තරාත්මකව කතා කරලා අවසන් කරා. ඊට පස්සේ අපි කතා කරනවා බස්ම පිළිබඳව. බස්ම. මොකද්ද මේ බස්මයක් කියලා කියන්නේ? අපි භාවිත කරන රසායනික ද්‍රව්‍ය අතරින් තවත් එක රසායනික ද්‍රව්‍යයක් තමයි බස්ම කියලා කියන්නේ. අම්ලයක් කීවේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා ද්‍රාවණයට ඉදදානයන උදාහරණ සංයම. බස්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා ද්‍රාවණයට OH අයන මුදාහරිනවා නම් හයිඩ්‍රොක්සිල් අයන මුදාහරිනවා නම් අන්න ඒගොල්ලන්ට කියනවා බස්ම. මොනවද බස්ම කියන්නේ? ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වී ද්‍රාවණයට OH ඍණ මුදාහරින සංයෝග බස්ම ලෙස හඳුන්වනවා. එතකොට කලින් අපි කතා කරා වගේම තමයි ප්‍රබල අම්ල, දුබල අම්ල. බස්ම වලත් තියෙනවා ප්‍රබල බස්ම, දුබල බස්ම. දැන් මේකේ වෙනස හඳුන ගන්න පුළුවන් අය. ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙනවා. ඒ කියන්නේ බස්ම අණු සියල්ලක්ම විඝටනය වෙලා ද්‍රාවණයට OH ඍණ උදාහරිනවා නම් ඒව මොනවද? ප්‍රබල බස්ම. නමුත් භාගිකව නම් විඝටනය වෙන්නේ. ඒ කියන්නේ බස්ම අණු සියල්ලක්ම විඝටනය වෙලා ද්‍රාවණයට OH ඍණ උදාහරින්නේ නැත්තම් භාගිකව නම් අයනීකරණය වෙන්නේ. ඒවට කියනවා මොනවා කියලාද? දුබල බස්ම කියලා. ප්‍රබල බස්ම වලට උදාහරණ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. තව එකක් තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. දුබල බස්ම වලට උදාහරණ තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක දුබල බස්මය. හරිද? එතකොට ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා ද්‍රාවණයට OH ඍණ උදාහරණකොට මොකද වෙන්නේ? ද්‍රාවණයේ OH ඍණ සාන්ද්‍රණය ඉහළ යනවා. දැන් ජලීය ද්‍රාවණයනේ හදලා තියෙන්නේ. ජලීය ද්‍රාවණයේ ජලයේ අණු තියෙනවා, ජල අණු අයනීකරණය වෙනවා ඉදදානයන හා OH ඍණ වල. මේක අම්ලයකට සිදු වුණා නම්
මොකද්ද සිද්ධ වෙන්නේ? අම්ලය මගින් ද්‍රාවණය ඉදදානයන මුදා හැරියා, ජලය මගිනුත් ඉදදානයන මුදා හැරියා. එම නිසා ජලීය ද්‍රාවණයේ ඉදදානයන සාන්ද්‍රණය ඉහළ ගියා. මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණ මුදා හරින OH ඍණායන. ජලය විසින් OH ඍණායන මුදා හරිනවා. බස්මය මගිනුත් OH ඍණායන මුදා හරින නිසා මොකද වෙන්නේ? වැඩි වෙන්නේ ද්‍රාවණයේ OH ඍණායන සාන්ද්‍රණය. එතකොට ආම්ලික ද්‍රාවණයකදී ද්‍රාවණයේ ධනායන සාන්ද්‍රණය ඉහළ යනවා, බාෂ්මික ද්‍රාවණයකදී OH ඍණායන සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ නිසා ඔය බහුවර්ණ ප්‍රශ්න ආදී දේවල් වලදී සහ ප්‍රශ්නයක් සකස් කරන වෙලාවේදී අන්න ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. දැන් අර්ථ දැක්වීම ඒ ලෙසම යොදාගන්නේ නැතුව වෙනත් ආකාරවලට. දැන් උදාහරණයක් කියන්නම්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක එක වර්ණයකට දීලා තියෙන පුළුවන්, පිළිතුරකට දීලා තියෙන පුළුවන්. ජලීය ද්‍රාවණයක ඇති OH ඍණායන සාන්ද්‍රණයේ ඉහළ නම් වන සංයෝග බස්ම ලෙස හඳුන්වනවා. එතකොට ඒක නෙමෙයි. ජලීය ද්‍රාවණයකදී ජලීය ද්‍රාවණයක ඇති OH ඍණායන සාන්ද්‍රණය වැඩි කරනවා. ජලයේ ඉදදාන තියෙන OH ඍණ තියෙනවා. අපි කොයි දෙක සමානවයි තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයට දාලා දී කරාට පස්සේ මොකද වෙන්නේ? ධනායන උදාහරණ නමුත් සෝඩියම් ධනායන. OH ඍණායන උදාහරණ ද්‍රාවණය. අන්න ජලයෙන්ුත් ලැබුණා OH ඍණායන, බස්මයෙන්ුත් ලැබුණා OH ඍණායන. ඒ නිසා ජලීය ද්‍රාවණයේ වැඩි වුණා OH ඍණායන සාන්ද්‍රණය. ඒ නිසා ජලීය ද්‍රාවණයක OH ඍණායන සාන්ද්‍රණයේ ඉහළ නම් වන සංයෝග බස්ම ලෙස හඳුන්වයි කියවත් වැරදි. ජලීය ද්‍රාවණයක ධනායන සාන්ද්‍රණයේ ඉහළ නම් වන සංයෝග අම්ල ලෙස හඳුන්වයි කියවත් ඒනි වැරදි. වෙනස් වෙනස් ආකාරවලට ඒවා අහන්න පුළුවන්. දැන් අපි බලමු බස්ම වල ගුණ. අර අම්ල වල ගුණ කතා කරා වගේම මොනවද බස්ම වල තියෙන ගුණ කියලා. සමහර අවස්ථාවලදී ඔය කෝස්ටික් සෝඩා භාවිතා කරලා ඉවරලා පොඩි පන්තිවලදී අර කෝස්ටික් සෝඩා වලට වතුර දාලා ඊට පස්සේ ඇලුමිනියම් කෑලි දාලා ප්‍රතික්‍රියා කරවලා හයිඩ්‍රජන් හදාගෙන බැලුම් බෝලයක් එහෙම ඉහළ යවපු අවස්ථා ඇති. එතනදී හදිසියෙවත් ඒ කෝස්ටික් සෝඩා ටිකක් අතේ ගෑවුන වෙලාවක පොඩි ලිස්සන ගතියක් ඇති වෙනවා. මේ බස්ම වල එක ගුණයක් තමයි අතින් නැල්ලුව විට ලිස්සන ගතියක් ඇති වෙනවා. අතින් නැල්ලුව විට ලිස්සන ගතියක් ඇති වෙනවා. සබන් වල බස්ම දාන්න ලිස්සන ගතියක්. රතු ලිට්මස් නිල් පාට කරනවා. ලිට්මස් පිළිබඳ පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා. ලිට්මස් වර්ග දෙකක් තියෙනවා. රතු ලිට්මස්, නිල් ලිට්මස් කියලා. රතු පාට ලිට්මස් කැල්ල බාෂ්මික ද්‍රාවණයට දැම්මොත් ඒක නිල් පාට වෙනවා. ඒකට හේතුව තමයි බාෂ්මික ද්‍රාවණයකදී ලිට්මස් නිල් පාට නිසා. අනිත් එක තමයි අර අම්ල වලට කියපු කතාවම විලෝමයෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත අපිට කියනවා. අම්ලය බස්මයක් සමග ප්‍රතික්‍රියා කළ විට උදාසීනකරණයක් වෙනවා. මේක බස්ම වලට කියන්න පුළුවන් බස්මයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කළ විට උදාසීන ද්‍රව්‍ය හැදෙනවා කියලා. මොනවද මේ හැදෙන උදාසීන ද්‍රව්‍ය? ලවණ හා චගය. ඊට පස්සේ බස් මාර්ග කීපයක් ප්‍රයෝජන ගන්න අවස්ථා පිළිබඳව අපි කතා කරනවා. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියව කොස්ටික් සෝඩා කියලා. සබන් කඩදාසි කුතීම රෙදි සායම් නිපදවීම ආදී සඳහා භාවිතා කරනවා. ප්‍රබල බස්මයක් ලෙස රසායනාගාර කටයුතු වලදී භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහද කිරීමේදී භාවිත කරනවා. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන ගොඩාක් තියෙන පුළුවන්. නමුත් ප්‍රයෝජන කීපයක් අපි මේ කිව්වේ. එකක් තමයි සබන් කඩදාසි කෘත්‍රිම රෙදි සායම් වර්ග නිපදවීම, ප්‍රබල බස්මයක් ලෙස රසායනාගාර කටයුතු වලදී යොදා ගැනීම, පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහද කිරීමට යොදා ගන්නවා. තව බාෂ්මික සංයෝගයක් තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පිළිබඳව සමහර විට පොඩි පන්ති වලදී අහලා තියෙන්න පුළුවන්. මොකද හේතුව මෙයා අපිට ගොඩක් උදව් කරන කෙනෙක්. ආමාශය අම්ල ගතිය. අපි සාමාන්‍ය විහාරයේ කියන්නේ ગેස්ට්‍රයිටිස්. බඩේ දැවිලි. හැදුනට පස්සේ අපි මොකද කරන්නේ? ඔය විවිධ වෙළඳ නම් වලින් හැඳින්වන පෙති වර්ග, පාන වර්ග ගන්න. milk of magnesia. magnesia ශීරය. මේක අඩංගුනේ magnesium hydroxide. magnesium hydroxide කියන්නේ බස්මයක් අපි ප්‍රයෝජන ගන්නවා ආමාශය අම්ල ගතිය නැති කිරීම සඳහා. ආමාශය ආම්ලික ගතියට හේතුව තමයි හයිඩ්‍රොක්ලොරික් අම්ලය දිගලස ශ්‍රාවී වීම නිසා සිදු වෙන කාරණයක්. මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයට මේ බස්මේ වැටුණා මොකද වෙන්නේ? අම්ලය බස්මයක් එක්ක සිදු වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? උදාසීන කරන ප්‍රතික්‍රියාව.
ඒ උදාසීනකරණයත් එක්ක මොකද වෙන්නේ? අර අම්ලයේ සැර ගතිය නැති කරලා දානවා. ඊට පස්සේ උදාසීන ද්‍රව්‍ය බවටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආමාශය අම්ල ගතිය අඩු වෙලා යනවා. සීනි කර්මාන්තයේදී උක්වැනි සංසුද්ධ ද්‍රව්‍ය ඒ කියන්නේ සීනි කර්මාන්තයේදී සංසුද්ධ සීනි ලබා ගැනීම සඳහා සීනි සංසුද්ධ කරගන්නකොට මේ මැග්නීසියම් ලවණි මැග්නීසියම් බස්ම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මය භාවිත කරනවා. මෙන්න මේ වගේ බස්ම වලින් විවිධ ප්‍රයෝජන අපි ලබා ගන්නවා.